වස්සාන ධර්ම දේශනා. හැබැයි ඔබේ චිත්තාභ්‍යන්තරය පිරිසිදු නම්, ඔබේ සිත නැමැති රන්තලිය දිදුලනවා නම්, බබලනවා නම්, ගුණ සුවඳින් පිරීලා නම්, ආන්න හරියට රන්තලියකින් රස මස උලෙන් යුතු බුජුණක් විවෘත කරනකොට ඒ වටා හැමෝම රැස්වන්නා වගේ ඔබේ ගුණ සුවඳ වටා මිනිසුන් එකතු වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. සම්බුදු දෙමකුල සිහි කරන වෙසක් පුර 15ක පොහෝ දිනේ වෙනුවෙන් අද වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන බිම සුමුදුර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සෞදි අරාබියේ සේවයේ නියුතු DSIA නීතා කුමාරි මහත්මිය. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ යුද හමුදාවේ සේවයේ නියුතු ඩී සුමිත් ජයලත් ආදරණීය පුතුට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, කුවේටි සේවයේ නියුතු ඩී ආශා සඳමාලී දියණියට සහ ඩී තක්ෂිලා මදුහන්සි දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. චත්තාරෝ මේ ආවුසෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් තී. වාසනාවන්ත සැදැහැති පින්නතුනි, ලක්වැසි ලෝවැසි හැමගේම සිත් සතන් පහන් කරවමින් මේ උතුම් අසිරිමත් වූ සදහම් දේශනය වෙසක් පුන් පොහොය දිනයද නිමිති කරගෙන වෙසක් පොහෝ දින ධර්මදේශනා මාලාවේ එක් ධර්මානුශාසනාවක් ලෙසින් මේ උතුම් දේශනය සිදු කරන්නට සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා සෞදි අරාබියේ සේවයේ නියුතු DSIA නීතා කුමාරී පින්වත් මහත්මියගේ පුණ්‍යවන්ත වූ සැදැහැති දායකත්වයෙන් ප්‍රධාන අරමුණ බවට පත් කරගන්නේ යුද හමුදාවේ සේවයේ නියුතු ඩී සුමිත් ජයලත් ආදරණීය පුතුට නිදුක් නිරෝගී චිරජීවනය පිණිස ආශිර්වාද කිරීමත්, කුවේටි සේවයේ නියුතු ඩී ආශා සඳමාලී දියණියට ආශිර්වාද කිරීමද
ඒ වගේම ඩී තක්ෂිලා මදුහන්සී දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන බවයි සඳහන් කොට තිබෙන්නේ. ඒ සත් සිතුම් පැතුම් සඵල සමෘද්ධිමත් වේවා, හැම සිත් සතම්ම නිවි පහන් වේවායි මේ පුණ්‍යවන්ත සිතින් මේ උතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට අපි පවත්වන්නේ. පින්නතුනි, මේ ආරම්භ වෙන භාග්‍යවතුන් වහන්සේගේ බුදු තෙමගුල සිහි කරන මේ පුණ්‍යවන්ත වෙසක් දිනය නිමිති කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ බුදු තෙමගුල ඉපදීම, බුද්ධ රාජ්‍යයට පත්වීම, මහා පරිනිර්වාණය කියන මේ තෙමගුල සිහිපත් කරගෙන මේ උතුම් දේශනාව සිද්ධ කරන්නේ මේ වසංගත කාලයත් අපේ සිත් තුළ පවතින වෙලාවේ. පිනතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට, උන්වහන්සේගේ අසිරිමත් බෝසත් උපත සිද්ධ වෙනකොට ආලෝකය දසත විහිදුනා. දස දහසක් සක්වල ආලෝකයෙන් බැබළුණා. ඒත් සමගම පිනතුනි, ලෝකාන්තරීය නිරය පවා මොහොතකට ගිනි නිවී ගියා. නිරි සතුන්ට මොහොතක සැනසෙල්ලක් ලැබුණා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් උපතත් සමග පින්නතුනි. ඒත් සමගම උන්වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වන්නට චතුරංග සමන්නාගත වීරයෙන් යුක්තව දස මාර සේනාව පරදවා අලුයමෙහි සම්බුද්ධ රාජ්‍ය ලබනවාත් සමගම පින්නතුනි, දස සහස්සී ලෝක ධාතුවම ආලෝකයේ විහිදුවමින් ලෝකාන්තරීය නිරය පවා මොහොතකට ගිනිදැල් නිවී ගියා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්නතුනි, මහා පරිනිර්වාණය සිද්ධ වෙච්ච මේ වෙසක් පුන් පොහොය දවසෙත් පින්නතුනි, මුළු මහත් ලෝකේම මොහොතකට සතර අපායේ, ඒ වගේම ලෝකාන්තරීය නිරයේ පවා යම් මොහොතක් සැනසෙල්ලක් ලැබුණා කියලා සඳහන් වෙනවා. එහෙව් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච මේ පුණ්‍යවන්තෝ භාග්‍යවන්තෝ දිනය සිහිපත් කරලා බුද්ධ පරිනිර්වාණයෙන් 2664 වන දිනය සිහිපත් කරගෙන මේ උතුම් පුන් පොහොය දිනයේ හැමෝම සද්ධර්ම ශ්‍රවණයටයි, ඒ උතුම් මුළු ලෝක සත්වයාටම නිවීමක්, සැනසීමක්, සුවයක් දැනිච්ච පුණ්‍යවන්තෝ සමයයි, භාග්‍යවන්තෝ සමයයි මේ උතුම් ධර්මානුශාසනය සඳහා ඔබ මේ දෙසවන් යොමු කරන්නේ. එදා මුළු මහත් ලෝකයේම ලෝකාන්තරීය නිරය පවා නිවි සැනසී ගියාක් මෙන් මේ උතුම් වෙසක් තෙමගුල සිහි කරන මේ පුණ්‍යවන්තෝ මොහොතේ මුළු මහත් ලෝකයේම මේ වසංගත තත්වයේ තුරන් වී මුළු මහත් ලෝකයාටම සැනසෙල්ල වේවා කියන සිතින් පින්නතුනි, අපි මේ උතුම් දේශනයට දෙසවන් යොමු කරමු. පින්නතුනි, අද ධර්මානුශාසනය සඳහා මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ 5 වන සූත්‍ර දේශනාවයි මාතෘකා කරගන්නේ අනංගන සූත්‍රය. පින්නතුනි, අනංගන කියන මේ වචනය හි අර්ථය ගත්තොත් අනංගන කියලා කියන්නේ සිතෙහි හැසිරෙන පාප ධර්මයන්ට නමක්. ඔබ අප හැමදෙනාගේම සිත් සතන් තුල පහළ වෙන පාපී අකුසල් මොනවාදැයි මොහොතක් සිහි කරන්නට මේ උතුම් වූ වෙසක් සමයේ හැමදෙනාගේම සිත් යොමු කරන්න. පින්නතුනි, මෙවර ඔබට වෙසක් සමරන්නට වන්නේ, වෙසක් කූඩු දල්වන්නට වන්නේ, වෙසක් පහන් දල්වන්නට වන්නේ ඔබේ චිත්තාභ්‍යන්තරය තුලමයි. අපි විවාහාරික වශයෙන් නොඑක් විදිහින් වෙසක් කූඩු, තොරණ, නොඑක් දේවල් සිද්ධ කළා. ඒ ආලෝකය ධර්මයේ තුලින් ඔබේ සිත් තුලම දල්වන්නට මේ දේශනාව උපකාරී කරගන්න.
පිනතුනි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ ප්‍රඥාවන්තයින් අතර ගෞතම සාසනයේ අගතනතුරු දැරූ ප්‍රඥාවන්තයින් අතර මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අග්‍රත් වූ තනතුර දැරූ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් ඇමතුවා දිනක්. ඇවැත්නි, අද අපි සොහොයුරණි කියනවා වගේ මහණෙනි, ඇවැත්නි කියන මේ වචනේ භික්ෂූන් වහන්සේලා භාවිතා කරන වචනයක්. මේ මහා ප්‍රඥයන් වහන්සේ පින්නතුනි භික්ෂූන් වහන්සේලා ඇමතුවා. ඇවැත්නි කියා සරියුත් හිමියන්ට පිළිතුරු දුන් කල්ලි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහින් දේශනා කළා. පින්වත් මහණෙනි, මේ ලෝකේ පුජ්‍යලයන් 4 දෙනෙකු වාසය කරනවා. ඒ කවර ආකාර 4 දෙනෙක්ද කියනවා නම් පළවෙනි පුජ්‍යලයා කෙලෙස් සහිතව වාසය කරනවා. හැබැයි මා තුල කෙලෙස් ඇතැයි තත්තු ලෙස නොදන්නා වූ තැනැත්තා. පළවෙනි පුජ්‍යලයා කෙලෙස් සහිතයි, කෙලෙස් ඇතිව වාසය කරනවා, කෙලෙස් ඇති බව නොදන්නා කෙනා. දෙවෙන්නා කෙලෙස් ඇතිව වාසය කරනවා, කෙලෙස් ඇති බව දන්නා කෙනා. තුන්වෙන්නා කෙලෙස් රහිතයි, කෙලෙස් රහිතව වාසය කරනවා, කෙලෙස් රහිතව වාසය කරන බව කෙලෙස් ඇතැයි තතුසේ නොදන්නා තැනැත්තා. කෙලෙස් රහිතයි, කෙලෙස් රහිතව වාසය කරනවා, කෙලෙස් රහිත බව තත්තු පරිද්දන්නා වූ පුජ්‍යලයා. දැන් මේ පුජ්‍යලයන් දෙදෙනා අතරින් කෙලෙස් ඇතිව කෙලෙස් ඇති බව නොදන්නා කෙනා හීනයි. කෙලෙස් ඇතිව කෙලෙස් ඇති බව දන්නා කෙනා ශ්‍රේෂ්ඨයි. කෙලෙස් ඇතිව කෙලෙස් ඇති බව රහිත බව නොදන්නා කෙනා, කෙලෙස් රහිතව කෙලෙස් රහිත බව නොදන්නා කෙනා හීනයි. කෙලෙස් රහිතව කෙලෙස් රහිත බව දන්නා කෙනා ශ්‍රේෂ්ඨයි. එහෙමනම් පළමුව කී හා තුන්වනුව කී පුජ්‍යලයන් දෙදෙනා හීන බවත්, දෙවනුව සහ හතරවනුව කී පුජ්‍යලයන් දෙදෙනා ශ්‍රේෂ්ඨ බවත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා වදාළා. ඉර්ධිමතුන් අතර ගෞතම සම්බුද්ධ ශාසනයේ පින්නතුනි අග තනතුරු ලැබුණේ මුගලන් මහරහතන් වහන්සේට. උන්වහන්සේ ඉර්ධිමත් භික්ෂූන් අතර, ඉර්ධිමතුන් අතර අග්‍රම වූවා. උන්වහන්සේ මේ භික්ෂූන් වහන්සේ අතර සිටිමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙලෙස් ඇතිව වාසය කරන, කෙලෙස් ඇති බව නොදන්නා කෙනා හීන බවත්, කෙලෙස් ඇතිව වාසය කරමින් කෙලෙස් ඇති බව දන්නා කෙනා ශ්‍රේෂ්ඨ බවත්, කෙලෙස් රහිතව වාසය කළමින් කෙලෙස් රහිත බව නොදන්නා කෙනා හීන බවත්, කෙලෙස් රහිතව වාසය කරමින් කෙලෙස් රහිත බව දන්නා කෙනා ශ්‍රේෂ්ඨ බවත් පැහැදිලි කළා. මේ ඉර්ධිමතුන් අතර අග්‍රස්ථායී වූ මුගලන් මහරහතන් වහන්සේ පින්නතුනි එවිට විමසනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ හීනත්වයට හා ශ්‍රේෂ්ඨත්වයට හේතු දේශනා කරන ලෙස. දැන් පින්නතුනි දෙදෙනෙක් ශ්‍රේෂ්ඨයි කියන්නත් දෙදෙනෙක් හීනයි කියන්නත් හේතු මොනවාදැයි මුගලන් මහරහතන් වහන්සේ විසින් විමසන්නට යෙදුණා. දැන් පින්නතුනි බලන්න මේ ධම්සභා මණ්ඩපය කොයිතරම්නම් කල්යාණ මිත්‍රත්වයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම කරුණක් ස්මතු කළා. දෙදෙනෙක් ශ්‍රේෂ්ඨ බවත් දෙදෙනෙක් හීන බවත් පැහැදිලි කළා. ඒ හීනත්වයට සහ ශ්‍රේෂ්ඨත්වයට හේතු කුමක්දැයි මුගලන් මහරහතන් වහන්සේ විමසුවා. පින්නතුනි ආන්නේ ඒ අවස්ථාවේ තමයි මේ උතුම් දේශනාව ඔබ අප හැම දෙනාගේම ජීවිතයට සැනසෙල්ල පිණිස එකතු කරගන්නට හොඳ උපමා සහිතව දේශනා කොට වදාළේ. පින්නතුනි අපි උන්වහන්සේ පැහැදිලි කළ පරිදි පළමුවන පුජ්‍යලයා පිළිබඳව මොහොතක් හිතන්න. ඔබේ සිතත් මෙන්න මේ ආකාරයෙන් හරියට වෙසක් කූඩුවක් පිළිවෙලින් සකස් කරගෙන ගිහිල්ලා දල්වලා වෙසක් කූඩුව එල්ල සතුටක් විඳිනවා වගේ මේ දේශනාව තුලිනුත් ඔබේ සිත දිහාම බලමින් පිරිසිදු කරමින් නිවැරදි තැනටම නිවන් මගටම එළඹෙන්නට මේ කරුණු 4න් ඔබේ ජීවිතයට මොහොතක් එබිකම් කරලා බලන්න. පින්නතුනි කෙලෙස් තිබියදී ඒ බව නොදන්නා තැනැත්තා ඒ කෙලෙස් දුරු කිරීම සඳහා වෑයම් නොකර මේ යනවා. නම්
ආන් ඒ පුජ්‍යලයා මේ පළවෙනි හීනත්වයට හේතුව හැටියට සඳහන් කරනවා. දැන් ඔබ අප හැම දෙනාම මොහොතක් හිතන්න. අපේ සිත්වල කොයිතරම්නම් කෙලෙස්, රාගය, ද්වේෂය, මෝහය, වෛරය, ක්‍රෝධය මේ ඔක්කොම පින්නතුනි කොයිතරම්නම් අපේ හිත දූෂණය කරලා, කොයිතරම්නම් හිත ගඳ ගස්සලාද මොහොතක් හිතන්න. අන්න ඒ කෙලෙස් තිබියදී ඒවා කෙලෙස් බවවත්, ඒ වගේන් Tamanට හානියක් සිදුවන බවවත් ඒ බව නොදැනගෙන අන්න ඒ තැනැත්තායේ කෙලෙස් සහිතවම මේ යන්නේ යම්සේද ඒවා දුරු කරන්නට වෑයම් නොකරයිද අන්න ඒ පුජ්‍යලයා හරියට කෙලෙස් ඇතිව වාසය කරමින් කෙලෙස් සහිතවම මේ යනවා. පිනතුනි, ඔබ අප හැම දිනාගෙම හිත්වල රාගය, ద్వේෂය, මෝහය, වෛරය ආදී පාපී අකුසල් අපමණව තැම්පත්ව තිබෙනවා. පිනතුනි, අපි මේ කාරණාව නුවණින් වටහා ගන්නට උදාහරණයක්ද සමගින් සම්බන්ධ වෙමු. පිනතුනි, හරියට අපි මෙහෙම හිතමු. අපි කඩේකට යනවා. මේ දවස්වල ඔබට යා නොහැකි වුණත් මේ ගමන යන්නේ අපි සිතින්. ගිහිල්ලා අපි අපේ නිවසට ගෘහ භාණ්ඩ මිලදී ගන්නකොට අපි කැමති පරණ දේවල් ගන්න නිවසට. අපි ඔය ඇන්ටික් බඩු කියලා කියන්නේ. ඒ වගේ දේවල් වලින් නිවස අලංකාරමත් කරන්නට, පැරණි ගතිය ඇති කරන්නට කැමති. අන්න එහෙව් කෙනෙක්ගේ නෙත ගැටෙනවා පරණ වෙච්ච මලකඩ කෑප්පු. හරියට ඔබේ මතකයට නැගේවි අර සේරි වාණිජ ජාතකයේ දුම් මැස්සේ තිබුණු තලිය වගේ පරණ තලියක්, මල බැඳුණු. මෙන්න මේ තලිය අරගෙන ඇවිල්ලා දැන් මෙයා කැමති පරණ දේවල් වලටනේ. ඒ නිසා ඒ දේය එහෙමත් නැතිනම් ඒ අරගෙන ආවා වූ තලිය ඒ විදිහටම දැන් තමන්ගේ සිතැඟි පවතින්නට නම් ඒ විදිහෙන්ම තමන්ගේ නිවසේ රඳවා ගන්නට ඕන. දැන් ඉතින් මේක පරණ තාලෙට පරණ දෙයක් හැටියට, වටිනාකමක් ඇති හැටියට තමන්ගේ සිතින් කල්පනා කරලා මේ තලිය තමන් හරියට තමන්ගේ නිවසට අලංකාරයක්, ආශිර්වාදයක් ලෙසින් පරණ විදිහටම තියෙනවා. දැන් මේ ගිනාව තලිය පරණ ගතියෙන්ම පවතිනවා වගේ. ඒකේ මල, ඒකේ දූවිලි, ඒකේ පරණ ගතිය ඉලෙසින්ම පවතිනවා වගේ. පිනතුනි, මේ ලෝකයට සත්වයා පහළ වෙනවා කෙලෙස් සහිතව. ඔබ අප හැමෝම මේ සංසාර ගමනේ ගමන් කරන්නේ පිනතුනි කෙලෙස් නිසාමයි. ආන්නේ කෙලෙස් මල සහිතවම ඇවිල්ලා ඒ තුලම ගිලිමින් ඉඳලා, ඒ තුලම වැටමින් ඉඳලා, ඒ තුලම নিমগ্নව ඉඳලා හරියට අර තලිය හාත්පසින්ම මල බැඳිලා, දූවිලි පිරීලා, අපිරිසිදු වෙලා පවතිනවා වගේ. කෙලෙස් සහිත ලෝකයට ආපු අපි මේ උතුම් සම්බුද්ධ ශාසනයක් පැවතිලත් ඒ කෙලෙස් මල දුරු කරගන්න නොහැකිව පරණ විදිහටම අර gedara ගෙනාපු පරණ ජාතිය පරණ ක්‍රමයටම පරණ විදිහටම තලිය තියෙනවා වගේ ආවා වගේම කෙලෙස් සහිතවම මේ ලෝකයෙන් සමුගෙන යනවා. පිනතුනේ, එහෙම මිනිසුන් ඉන්නවා. හිත දියුණු කරන්නේ නැහැ. ಗುಣධර්ම පුරන්නේ නැහැ. හිත තුල වෙසක් ඇති වෙන්නේ නැහැ. වෙසක් කියලා කියන්නේ පිනතුනේ අපේ වෙසක් දවසට අපේ සිතුවිලි හැමතැනම ඔබ අප මීට පෙර වර්ෂවල මේ කොරෝනා විපතත් සමගින් අපින් අහිමිව ගියත් ඊට පෙර වර්ෂවල අපි නොයෙක් විදිහෙන් තොරණ දර්ශනද නොයෙක් දේවල් වලින් අපේ සිත් සතන් සැනසුණා, අවදි වුණා. ආන්නේ සැනසීම තමන්ගේ චිත්තාභ්‍යන්තරය තුල මේ වෙසක් කාලය ඇති කරගන්න. එහෙම කෙනෙකුට හිතේ පවතින අකුසල් දුරු කරන්නට ඕන. පින්නතුනි, එහෙමනම් අපි මේ හිතේ පහළ වෙන පාපී අකුසල් දුරු කරන්නට, නිවන්නට, පිරිසිදු කරන්නට නොගසින් යම් කෙනෙක් කෙලෙස් සහිතවම ඇවිල්ලා
කෙලෙස් සහිතව මිය යන්නේ නම් අන්න ඒ නිසා තමයි සාරිපුත්තයන් වහන්සේ මේ පළවෙනි පුජ්‍යලයා හීනයි කියලා දේශනා කළේ. පිනතුනි දෙවන පුජ්‍යලයා කෙලෙස් ඇතිව කෙලෙස් ඇති බව දන්නා කෙනා ඊටාම ශ්‍රේෂ්ඨ හැටියට පෙන්වුවා. ඇයි ඒ පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ වන්නේ? සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරනවා කෙලෙස් තිබියදී ඒ බව දන්නා තැනැත්තා ඒ කෙලෙස් දුරු කිරීමට උත්සාහ කරමින් වාසය කර කෙලෙස් දුරු කරන්න උත්සාහ කරනවා. රාග, ద్వේෂ, මෝහ ආදී දුරු කරනවා. ඒවා දුරු කරලා එයා සිත සකස් කරගෙන හරියට ජීවිතේ වෙසක් මංගල්‍යයක් සැමරුවා වගේ මේ හිතේ අකුසල් දැකලා ඒවා දුරු කරන්නට වීරිය කරනවා. ඒ නිසා මේ පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ බව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා බදාලා. එහෙමනම් පින්වතුනි දෙවන පුජ්‍යලයා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව සාරිපුත්තයන් වහන්සේ විසින් විස්තර කරනවා, පැහැදිලි කරනවා. කෙලෙස් ඇතිව වාසය කරත් ඒ කෙලෙස් මල දුරු කරන්නට මට හරියට කේන්ති යන කෙනෙක්, මට හරියට රාගික සිතුවිලි පහළ වෙන කෙනෙක්, මං එකෙන් කොයි තරම්නම් පීඩාවටපත් වෙනවද, මට හරියට වෛරය ඇති වෙන කෙනෙක්, වෛරී පුජ්‍යලයන් මගේ හිතේ තදින් මගේ හිතට පීඩාවන් ගෙන දෙනවා. අන්න ඒ වගේ අපේ හිතවලට පාපී අකුසල් අපමණවත් එකතු වෙන බව අපි අහලා තියෙනවා. අන්න ඒ අපේ හිතවලට පහළ වෙන එකතු වෙන අකුසල් යම් කෙනෙක් දුරු කරන්නට වීරිය කරනවා නම් පින්තුණි අර පෙරසේම අපි කඩේකට ගිහිල්ලා අරගන්නවා පරණ තලියක්, මල බැඳුණු පරණ තාල එකක්. හරියට අර මා මුලින් සිහිපත් කළා වගේ සේරි වාණිජ ජාතකයේ තිබුණු තලිය වගේ. ඒ තලිය අරගෙන එනවා. ඒ අරගෙන ඇවිල්ලා නිකන් තියන්නේ නැහැ. එයා ඇන්ටික් බඩු වලට නෙවෙයි කැමති. බබලන, දිදුලන, පිරිසිදුව පවතින, තාම විචිත්‍රවත් වූ විසිතුරු දෙයට කැමති. දැන් මේ විසිතුරු දෙයට කැමති නම් මෙයා මොකද කරන්නට ඕන? අර පරණ තලිය හොඳට මදින්න ඕන, පිරිසිදු කරන්න ඕන, සෝදන්න ඕන. මැදලා පිරිසිදු කරනකොට දැන් සේරි වාණිජ ජාතකයේ වගේ තලියක් නම් ගෙනාවේ. ඒ තලිය බබලන්න පටන් ගන්නවා, දිදුලන්න පටන් ගන්නවා, පවිත්‍ර වන්නට පටන් ගන්නවා. විචිත්‍රව විසිතුරුව බබලන මේ තලිය වගේ විචිත්‍රත්වයට පත්වෙච්ච මනසක් සකස් කරගන්නවා පින්නතුනි. මේ වෙසක් කාලේ අපි කරන්නට ඕනේ අන්න ඒකයි. වෙසක් කූඩු අපි නොඑක් විදිහින් හදනවා. හැබැයි අපේ හිත වෙසක් කූඩුවක් වෙලා නැහැ. වෙසක් කූඩුවම උපමාවට ගන්න. වෙසක් කූඩුව දිහා බලන්නේ සතුටින්. වෙසක් කූඩුවක් අපි බලන්නේ ඒ වෙසක් කූඩුවේ අසිරි නරඹන්නේ එහි ආලෝකය, එහි විචිත්‍රත්වය අපේ හිතට සුවයක් ගෙනෙනවා වගේ. ඔබේ සිත නිසා, ඔබේ සිතින් නිකුත් වන චිත්ත තරංග මේ විශ්වයට කාන්තියක් වන්නට, ශාන්තියක් වන්නට, සැනසීමක් වන්නට ඔබ වීරිය කරන්නේ නම්, උත්සාහයක යෙදෙන්නේ නම්, එයයි ඔබේ වෙසක් මංගල්‍ය ඔබේ සිත් තුළ ඇතිවෙන්නා වූ අත්‍යන්ත වූ නිවීම. ඒ නිසායි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දෙවන පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෙක් හැටියට සඳහන් කළේ. එයා ගෙනාවේ මල බැඳුණු තලියක්. හැබැයි යාට යනකොට අරගෙන යන්නට තියෙන්නේ දිදුලන තලියක්. ඔබ මේ ලෝකයට කෙලෙස් සහිතව ආවා. රාග, ද්වේෂ, මෝහ, මදය, මාන්නය ආදී ඊර්ෂ්‍යා ආදී පාපී අකුසල් අපි යන තැන්වල හදාගත්තා. අපි ඉන්න පරිසරයට අනුව හදාගත්තා. අපි අලුත් පරිසරයකට ගියා කියලා හිතන්න. ඔබ අලුතින් නිවසක් අරගෙන අලුත් පරිසරයක ජීවත් වෙනවා. ඔබට මෙතෙක් නොසිටි ඊර්ෂ්‍යාකාරයෙන්, වෛරකාරයෙන්, තරහකාරයෙන්, ඒ වගේම පාපී පුජ්‍යලයන්, නුරුස්නා පුජ්‍යලයන් කොතෙක් ඔබ වටා ගොඩ නැගෙනවද? හරියට ඔබ උපදිනකොටම ප්‍රභාෂර හිතක් අරගෙන ආවා. පිනුතුනි උපදිනකොට පබස්සර මිදම් බික්කවේ චිත්තං. අපිට හිටියේ නෑ තරහකාරයෝ, වෛරකාරයෝ, දොස් කියන්න අය, ද්වේෂයෙන් ඉන්න අය. හැමෝටම තමන්ගේ ටිකිරිසිනා එකයි.
සතුරාටත් මිතුරාටත් සැනසුණු සිතින් හිටිය කෙනාට ටික කාලයක් යනකොට බලන්න මව්පියන් ඒ ඔබේ සතුරෙක්, ඒ ඔබේ අහිතවතෙක් මේ ආදී වශයෙන් අකුසල් දාලා හිත අපිරිසිදු කළා වගේ යම් කෙනෙක්ගේ හිත අපිරිසිදුව පවතිනවා නම් අන්න ඒ වගේමයි පිනතුනි අපි මේ ලැබපු මනුස්ස ජීවිතේ සිත ඔබේ සිත නැමැති තලිය දිහා දැන් මොහොතක් බලන්න. කොයි තරම්නම් කුණු දූවිලි වලින් බැඳිලාද? කොයි තරම්නම් පාප සිතුවිලි වලින් නිමග්න වෙලාද? ඒ වගේ කොයි තරම්නම් රිදෙනවද? හරියට පින්නතුනි අර වගේ තලියක්, මල බැඳුණු තලියක් වගේ යම් කෙනෙක් දිවා රෑ වෙහෙසිලා සෑම රාත්‍රියකම උත්සාහ කරලා සෑම දහවලකම උත්සාහ කරලා සෑම සවස් කාලයකම උත්සාහ කරලා සිත කෙලෙස් වලින් නිදහස් කරගන්නට වීරිය වඩනවා නම් යම් භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් මෙලෙසින් වීරිය වඩනවා නම් කෙලෙස් මල දුරු කරගන්නට මහන්සි ගන්නවා නම් අන්න පින්නතුනේ ඒ සිත බබලන්න පටන් ගන්නවා. ප්‍රභාෂර වෙන්න පටන් ගන්නවා. මරණ මංචකයට ඒ සිත කෙලෙස් වලින් මිදුණු එකක් ලෙස අරගෙන යන්න පුළුවන් නම් අරගෙන ආවේ කෙලෙස් සහිත එකක් වුවත් පිනතුනි මේ බුද්ධෝත්පාද කාලය මේ සිත පිරිසිදු කරන්න අපිට ලැබිච්ච වටිනාම කාලයයි. හොඳම කාලයයි. මේ සඳහා වටිනාම බෙහෙත් තියෙන්නේ මේ කාලේ. මේ සඳහා වටිනාම සබන් වර්ග තියෙන්නේ මේ කාලේ. ඒ නිසා පිනතුනි මේ අපිරිසිදු වූ තලියෙමින් ඔබේ චිත්තාභ්‍යන්තරයේ දෙසට එබිකම් කරලා ඒ සිතේ පවතින අකුසල් දුරු කරන්න වීරිය කරන්න. එවිට හරියට ඔබත් අරගෙන ආපු මල බැඳුණු තලිය වෙනුවට දිදුලන තලියක් අරගෙන යන කෙනෙක් වෙනවා. ඒ නිසායි සාරිපුත්තයන් වහන්සේ මේ දෙවන පුජ්‍යලයා ශ්‍රේෂ්ඨයා හැටියට සඳහන් කළේ. ඊළඟට පිනතුනි කෙලෙස් රහිතව පැමිණිලා කෙලෙස් රහිත තැනැත්තා ඒ බව දන්නේ නැතිකම නිසා ඔහු සුබ නිමිත්තක් මෙනෙහි කරනවත් එක්කම සුබ නිමිත්තක් සමගම රාග, ద్వේෂ, මෝහ යන මොහුගේ සිත මැඩගෙන සිටින නිසා කෙලෙස් වලින් බරිත වෙලාම සුබ නිමිත්තක් ගන්නා අරමුණක් පාසාම කෙලෙස් මල වලින් බැඳෙන නිසා උපදිනකොට ප්‍රභාස්වර සිතක් අරගෙන ආවත් හරියට අපි කඩේකට ගිහිල්ලා රන් තලියක් අරගෙන එනවා. රත්තරන් තලියක් ගෙනාවම ඒක පරිස්සම් කරනවත් වැඩි. ඉතින් මේ රන් තලිය තනින් තන තියලා පරිස්සම් කරන නිසා මේක කාලයක් යනකොට ආරක්ෂා කරන්නටම ගිහිල්ලා තනින් තන තැබමින් අපිටද අමතක වෙලා මේක මල බැඳිලා මලකඩ බැඳිලා දූවිලි වහලා ඒ වගේම නොඑක් විදිහින් අපිරිසිදු වෙලා රන් තලියක් බව හොයා ගන්නටත් නැති වෙලා යනවා. අර සේරි වාණිජ ජාතකේ රන් තලියක් බව මිත්තනියවත් දියනියවත් දැනගෙන හිටියේ නෑ. අන්න ඒ වගේ. පිනතුනි මේ ලෝකේ අපි උපදිනකොට මේ තාම ප්‍රභාස්වරයි. පබස්සර මිදම් බික්කවේ චිත්තං රන් ටිකිරිසිනා හැමෝටම තිබුණා. හරි සැහැල්ලුවෙන් ජීවත් වුණා. හරියට පුංචි ළමා කාලයේ බොහොම සැහැල්ලුවෙන් සතුටින් ගෙවිලා ගියා. ඒ සැහැල්ලුව ඒ සතුට නැති වෙලා ඇයි වැඩකට නැති නොඑක් දේවල් වලින් සිත කෙලෙස් වලින් පුරවගෙන සිත රාගයෙන්, ద్వේෂයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් වෙලී ගිහිල්ලා ඒ නිසා අකුසලයෙන් බරිත වෙලා දැන් පින්නතුනි කඩේට ගිහිල්ලා අරගෙන ආවේ රන් තලියක් වුණාට දැන් අරගෙන යන්න තියෙන්නේ මොකක්ද? දැන් මේ කොරෝනා වෛරසයත් සමග කවදා කොතන කොහෙදී කොයි මොහොතේ මරණය සිදු වේද කියා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් අවිනිශ්චිත බවක් ලෝකේ පවතින වෙලාවේ හිත තුල නොඑක් විදිහේ පාප අකුසල වලින් පිරීලා අකුසල් වලටම නිමග්න වෙලා ඒ අකුසල් තුලම දුකට පීඩාවට පත්වෙමින් කටයුතු කරන මොහොතක ඔබ මිය ගියේ නම් ඔබ ශ්‍රේෂ්ඨයෙක් වන්නේ නැහැ. ඔබ හීනයි. ඒ නිසා පින්නතුනි ඔබ කෙලෙස් රහිතව වාසය කරලා කෙලෙස් රහිත බව දන්නේ නැතිනම් හීනයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. බලන්න පින්නතුනි සමහර කෙනෙක් මේ ලෝකයට කෙලෙස් රහිතව ඇවිල්ලා
රාගය, ද්වේෂය, මෝහය, වෛරය ආදී පාපී අකුසල් අනුසය වශයෙන් කෙලෙස් හැටියට තිබුණට ඒවා අපි ජීවත් වෙන පරිසරය අනුව බලන්න අපිට කොයිතරම්නම් පීඩාවන් ගෙන දෙනවද? කොයිතරම්නම් අපිව වෙහෙසටපත් කරනවද? කොයිතරම්නම් අපි පෙළෙනවද? කොයිතරම්නම් අපි පීඩාවටපත් කරනවද? අන්න ඒ නිසා පින්නතුනි දිදුලන තලියක් වගේ තිබුණු ඔබේ සිත බබලන තලියක් වගේ විචිත්‍රවත් වූ කිරණ විහිදෙන තලියක් වගේ පැවතිච්ච ඔබේ සිත දැන් කොයිතරම්නම් මල බැඳුණු දූවිලි පිරුණු අපිරිසිදු වෙච්ච තලියක් දැයි නුවණින් විමසා බලන්න. කෙලෙස් වලින් කොයිතරම්නම් පීඩාවටපත් වෙලාද? අන්න ඒ නිසා පිරිසිදු සිත අපිරිසිදු කර ගැනීම නිසා ඒ පුජ්‍යලයා හීන බව සාරිපුත්ත හාමුදුරුවෝ පැහැදිලි කරනවා. සිව්වන පුජ්‍යලයා පින්නතුනි කෙලෙස් රහිතව වාසය කරනවා. කෙලෙස් රහිතව වාසය කරමින් කෙලෙස් රහිත බව දන්නවා. රන්තලියක් අරගෙන ආවා. අඩුම තරමින් යනකොට රන්තලියක්ම අරගෙන යන්න පුළුවන් වුණා නම් පිරිසිදු මනසකින් ජීවිතය ආරම්භ කළා. කෙලෙස් රහිත තැනැත්තා කෙලෙස් රහිත බව දකිමින් දැනගෙන රාග, ද්වේෂ, මෝහයන්ගෙන් සිත මැඩපවත්වාගෙන කටයුතු කරනවා නම් වීරිය කරනවා නම් මධ්‍යස්ථ කරගන්නවා නම් පිරිසිදු අපි කඩේකට ගිහිල්ලා තවත් තලියක් අරන් එනවා රන් තලියක්. මේක රත්තරන් නිසා මේ ලැබපු මනුස්ස ජීවිතයේ පිනතුනි බොහෝමත්ම දුර්ලභ වූ මනුස්ස ජීවිතයක්. දුර්ලභංච manussත්ත පටිලාභෝ. මනුස්ස දිවියක් ලබනවා කියන එක බොහෝම දුර්ලභ කාරණයක්. ආන්නේ මනුස්ස ජීවිතයේ ලබලා ඒ මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන පෙනෙන ඇහෙන්, ඇහෙන කනෙන්, නහයට දැනෙන ගඳ සුවඳ නිසා, දිවට දැනෙන රස නිසා, ශරීරයට දැනෙන පහස නිසා, මනසට දැනෙන මේ ධර්මතාව නිසා එහෙම ඔබ අවබෝධයේ පිණිස පවත්වාගෙන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් රාග, ද්වේෂ, මෝහ වඩවන කෙලෙස් මල දියුණු කරලා හිතට පීඩාවන් ගෙන දෙන හරියට අර රන් තලිය නොයෙක් විදිහෙන් අපිරිසිදු වෙන්නට ඉඩ තබන්නේ නැතුව වීරිය කරනවා නම් නිතර එහෙමනම් ඔබ කළ යුතු වන්නේ මේ වෙසක් මංගල්‍යයක් කරගන්නට ඔබේ ජීවිතය වෙසක් දවසක් බවට පත් කරගන්නට එදා මුළු මහත් දස සක්වලක් ආලෝකයෙන් පැතිරුණා වගේ ඔබේ චිත්තාභ්‍යන්තරය ගුණයෙන් සුවඳින් වටිනාකම් වලින් පුරව ගන්න. රාග, ද්වේෂ, මෝහාදී පාපී අකුසලයක් හිතට පැමිණි වහාය පිරිසිදු කරන්න. හරියට අර අපිරිසිදු වෙන තලිය රත්තරන් බවින්ම පවත්වා ගන්නට ඕන නම්, කිරණ විහිදන්නට ඕන නම්, බබලන්නට ඕන නම් නිරතුරුව දිනපතා උදේ දිවා රාත්‍රියේ පිළිබඳ අවධානය යොමු කරනවා වගේ ඔබේ ඔය විචිත්‍රවත් වූ රන් තලියක් බඳු ඔබේ සිතත් පාරිශුද්ධියෙන් පවත්වා ගන්න වීරිය කරන්න පින්නතුනි. ආන් එවිටයි ඒ පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෙක් ලෙසින් පෙන්වා වදාළේ. ඉතින් පින්නතුනි මෙන්න මේ පුජ්‍යලයන් සිව් දෙනා නිසා යම් කෙනෙක් තමන්ගේ සිත තුළ සියුම්ම පහළ වෙන අකුසල් නොදැක ඒවා තුලින් චිත්ත පීඩාවට අකුසල සිතුවිලි වලින් සිතට නොයෙක් විදිහින් පීඩාවන් ඇති කරනවා. යම් කෙනෙක් බලන්න සියුම්ම හිතේ පහළ වෙන අකුසල් සිතට පීඩාගෙන දෙන හැටි, සිතට වෙහෙස කරන හැටි, සිතට පීඩාවන් ඇති කරලා සිතේ නිදහස නැති කරන විදිහ ඔබට ඔය දැනෙන්නේ නොයෙක් විදිහින් පීඩාවන් දෙනිලා නිින්ද යන්නේ නැහැ. ඒ වගේම හිසේ වේදනාවන් නොයෙක් විදිහේ රෝග පීඩා ආදී වශයෙන් මේ සිතේම ඇතිවෙච්ච කෙලෙස් නිසා අපිරිසිදු තැනකදී ඔබේ හිතට ප්‍රිය බවක් දැනෙන්නේ නැහැ වගේ. හිතේ අපිරිසිදුකම් නිසා, හිතේ මේ විදිහින් පහළ වෙන කෙලෙස් නිසා ඔබේ සිත අපිරිසිදු වෙලා සිත බරගතියක්, සැහැල්ලුව නැති බවකට ඔබපත් වෙනවා. පිනතුනි මේ විදිහින් පහළ වෙන කෙලෙස් 16ක් පිළිබඳව විස්තර වශයෙන් දේශනා කරනවා. යම් භික්ෂුවක් ඇවතකට පැමිණිලා වරදක් කරලා අන්න ඒ කළ වරද ඇවතකට පැමිණිලා වරදක් කරලා ඒ අන් අය නොදැනගත්තොත් නම් හොඳයි කියලා හිතක් ඇති වෙනවා. දැන් ඔන්න ඔබ හිතන්න ඔබ අතින් වරදක් වුණා.
මේක අනිත් අය දැනගත්තේ නැතිනම් හොඳයි. ඔහොම සිතාගෙන ඉන්න ඔබ ඒක අන් අය දැනගත්තොත් ඔබේ හිතට දැනෙන්නේ කිපීමක්, නොසතුටක් ඇති වෙනවා. අන්න ඒ දෙකම හිතේ ඇතිවෙන රජස්, කෙලෙස්, හරියට අර තලියේ බැඳෙන මලකඩයක් වගේ. කවුද කිව්වේ? අහවලා කියන්නේ නැති. දැන් ඔන්න හිතට වෙහෙසයි. ඒ අනුව කිපෙනවා. එයා තමයි මගෙත් එක්ක තරහ කෙනා. එයා තමයි මේක කියන්නේ ඇත්තේ. ඔන්න කිපෙනවා. තමන්ට ඇහුනෙත් නැහැ, තමන් දැක්කෙත් නැහැ, තමන්ට දැනුනෙත් නැහැ. හැබැයි තමන්ගේ සිතුවිලි වලට අනුව කිපෙනවා. එයාම තමයි කියන්නේ ඇත්තේ. කිපෙනවා. නොසතුටටපත් වෙනවා. දැන් දෙකම එයාගේ හිතේ යන්න කෙලෙස් මල බැඳුනා. හිත නැමැති තලිය අපිරිසිදු වුණා. බලන්න ඊළඟට පැහැදිලි කරනවා යම් භික්ෂුවක් ඇවතකට පැමිණේ, කියන්නේ වරදකට පැමිණියේ ඊට ඒක රහසිගතව චෝදනා කළොත් හොඳයි. ඔයා මෙහෙම වරදක් කළා තියෙනවා කියලා ප්‍රසිද්ධිය කියන්නේ නැතුව රහසිගතව කිව්වනම් හොඳයි. ඔහොම හිතාගෙන ඉන්නවා. ප්‍රසිද්ධිය නම් නොකියනවා නම් හොඳයි. අනේ මට ඒක රහසින් කියනවා නම් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. සෙන්සිටිවිල්ල එහෙම. මෙහෙම සියාගෙන ඉද්දින් අර භික්ෂූන් මැද, භික්ෂුවකට නම් සංඝයා මැද ඒ භික්ෂුවට චෝදනා කරයි නම් අන්න හිතේ කිපෙනවා, නොසතුට ඇති වෙනවා. ඒ කිපීමත් නොසතුටත් අනංගනයි. අනංගන කියලා කියන්නේ සිතේ ඇති වෙන අකුසල්. ඔය වගේ සියුම් අපේ සිත කොයිතරම්නම් අකුසල් වලින් පීඩාවටපත් වෙලාද? ඒ වගේම බැඳිලා තමයි මේ සිතේ මේ වෙහෙසකර බව, වෙසක් මංගල්‍ය සිතින් බැහැර වෙලා ගියේ මේ නිසාමයි. එහෙමනම් පින්නතුනි, ඒ විදිහින් කිපෙනවා නම්, නොසතුටටපත් වෙනවා නම් ඒ දෙකම අනංගනයි. ඒ වගේම තම වරදට සමාන වරද ඇති කෙනෙක් චෝදනා කළොත් හොඳයි. ඒ කියන්නේ මං වගේම වැරදිකාරයෙක් නම් අන්න එයා මගේ මිත්‍රයා වෙනවා. එයා මට හොඳයි. එයා මේ ගැන මට චෝදනා කළා නම් කමක් නැහැ. ඔයත් එහෙමනේ. ආන්න ඒ වගේ සිතක් උපදිනවා. ඔහොම හිතාගෙන ඉන්නවා. ඒ විදිහින් වෙනවා නම් හොඳයි. මං වගේම චෝදනාකාරයෙක්, මං වගේම වැරදිකාරයෙක් කියලා හිතාගෙන ඉන්නවා. එතකොට අසමානයෙකු එහෙම නොකල කෙනෙක් චෝදනා කරන විට අන්න කිපෙනවා, නොසතුටටපත් වෙනවා. බලන්න පින්නතුනි, අපේ හිතේ අනංගන කෙලෙස් හටගන්න විදිය. සමාන කෙනෙක් නම්, මං වගේම වැරදි කරන කෙනෙක් නම් මට ඒක කිව්වේ කමක් නැහැ. ඔයත් එහෙමනේ කියලා හිත හදාගන්න පුළුවන්. හැබැයි අසමාන කෙනෙකු, එහෙම වරදක් නොකරන කෙනෙකු, සමහරට ඊට වඩා වැරදි කරන කෙනෙකු Tamanට චෝදනා කරන විට කිපෙනවා, නොසතුටටපත් වෙනවා. දන්නේම නැතුව හිතේ ඔය අකුසලයේ දූවිල්ල බැඳෙනවා. හරියට රන් තලියක් වුණත් පැත්තකට දාලා තියෙද්දින් දන්නේම නැතුව ඒක දූවිලි තැවරිලා, මල බැඳලා අපිරිසිදු බවට පත් වෙනවා වගේ. ඊළඟට පින්තුනි, භාග්‍යතුන් වහන්සේගේ දාස් දේශනාවට අනුව සාරිපුත්තයන් වහන්සේ විස්තර කරනවා, භාග්‍යතුන් වහන්සේ මගෙන්ම විමසමින් දහම් දේශනවා නම්, මගෙන්ම අහලා අද මොන බණද කියන්න ඕන, අද මොන ධර්ම කරුණද විස්තර කරන්න ඕන කියලා මගෙන්ම අහලා බණ කියනවා නම් හොඳයි කියලා මම හිතාගෙන ඉන්නවා. එහෙම හොඳයි කියලා හිතානින්දින් වෙනත් කෙනෙකු අනෙකෙකු විමසන විට අන්න හිතට පීඩාවක් ඇති වෙනවා, නොසතුටක් ඇති වෙනවා. බලන්න පින්නතුනේ, ඔබේ සිතෙත් ඔබේ ජීවිතයේ දිනෙදා කාරණා සමග ඔය විදිහ සිතුවිලි කොයිතරම්නම් මාලකඩ ඔබේ සිතේ බැඳෙනවද? මගෙන්ම ඇහුවොත් හොඳයි, මාගෙන්ම විමසුවොත් හොඳයි, මං ගැනම බැලුවොත් හොඳයි කියලා හිතානෙද්දින් වෙන කෙනෙක් ගැන සිත පහළ වෙනකොටම, සිත යෙදෙනකොටම, අනෙක් කෙනෙකුගෙන් විමසන විටම නොසතුටත් කිපීමත් ඇති වෙනවා. ඒ දෙකම අනංගනයි. ඒ වගේම පින්නතුනි, යම් භික්ෂුවක් මාම පෙරටු කරගෙන, මමම මුලට තියාගෙන පිඬු පිනිස වඩිනවා නම් හොඳයි කියලා සිතක් පහළ වෙනවා. අන් භික්ෂූන් වෙනත් භික්ෂුවක් ප්‍රමුඛ කරගෙන යනවා නම් අන්න කිපෙනවා, නොසතුටටපත් වෙනවා. මම මේ භික්ෂුවක් උපමා කරගෙන යන්නේ මේක ඔබේ ජීවිතයට ගලපා ගන්න. මම්ම මුලින් තියාගන්නවා නම්, මම්ම පෙරටු වෙනවා නම්, මම්ම අග්‍ර වෙනවා නම් හොඳයි කියලා හිතානෙද්දින් වෙන කෙනෙකු මුල් වෙනකොට හිතේ කිපෙනවා. හිතේ කිපීමක් ඇති වෙනවා, නොසතුටක් ඇති වෙනවා. ඒ වගේම පින්නතුනේ, මුල් ආසනය, අග්‍රාසනය,
අග්‍ර භෝජනය, අග්‍ර පිණ්ඩය, අග්‍ර දේ, මුල්ම දේ, වටිනාම දේ මට ලැබෙනවා නම් හොඳයි. ඔන්න මගේ හිත. මට ලැබෙනවා නම් හොඳයි කියලා සිතාගෙන ඉඳින් අනෙකෙකුට අර වටිනාම දේ ලැබෙනවා. දැන් ඔබේ හිතේ ඇති වෙන්නේ මොකක්ද? කිපෙනවා. නොසතුට ඇති වෙනවා. ඔබේ මුහුණේ ඉරියව් වෙනස් වෙන අයුරු බලන්න. ආන් එහෙමනම් පින්නතුනි ඒකත් හිතේ අකුසලයක්. දූවිලි පෙනෙන්නේ නැතුව වගේ අපේ හිතේ කොයි තරම්නම් කෙලස් තියෙනවද? ඊළඟට පින්නතුනි මටම දානශාලාවෙහි අනුමෝදනාව ලැබෙනවා නම් හොඳයි. දානශාලාවෙහි බණ කියන තැන මටම ලැබෙනවා නම් හොඳයි. කොහොම සිතක් ඇතිව ඉන්න යම් භික්ෂුවකට අනෙකෙකුට ඒ අවස්ථාව ලැබෙනකොට අනුමෝදනාව අනෙකෙකුට ලැබෙන විට කිපෙනවා, නොසතුටටපත් වෙනවා. විවිධ වචන, විවිධ බැල්ම වෙනස් වෙනවා. අන්න ඒ වගේ මේ ඔබේ ජීවිතයටත් ගලපා ගන්න. ඊළඟට මමම ආරාමයට පැමිණෙන භික්ෂූන්ට ධර්ම දේශනා කරන්නේ නම් හොඳයි. මේ ආරාමයට එන හැමෝටම මම තමයි බණ කියන්න ඕන. ඔහොම හිතක් ඇතිව ඉන්නවා. එහෙම හිතාගෙන ඉද්දින් අන් කෙනෙකු අනෙක් භික්ෂුවක් ධර්ම දේශනා කරන විට වෙනත් භික්ෂුවක් ධර්ම දේශනා කරනකොට දැන් හිතාගෙන ඉන්නේ මමමයි මේ ආරාමයට එන භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට බණ කියන්න ඕන. දැන් මේක ඔබේ ගිහි ජීවිතයටත් අදාළ කරගන්න. අනෙක් භික්ෂුවක් ධර්ම දේශනා කරන විට සියුම්ම හිතේ කිපීම ඇති වෙනවා. පින්තුනි හරියට දූවිලි අපිට ඇහැට පෙනෙන්නේ නැතුව බැඳෙනවා වගේ හිත අපිරිසිදු වෙනවා. කිපෙනවා, නොසතුටක් ඇති වෙනවා. ඊළඟට පින්තුනි මමම ආරාමයට පැමිණෙන භික්ෂුණීන්ට ධර්ම දේශනා කරන්නේ නම් හොඳයි. දෙවනුව භික්ෂුණීන්ට මමමයි බණ කියන්න ඕන. වෙනත් කෙනෙක් බණ කියනවා දැක්කහම වෙනත් කෙනෙක් මුණ ගැහෙනකොට වෙනත් කෙනෙක්ට මේ දේ දැනෙනකොට දැන් බලන්න ඔබේ ජීවිතෙත් මේ විදිහින් සිතුවිලි පහළ වෙනවා. ඒ වගේම මේ ආරාමයට පැමිණෙන උපාසකයන්ට ධර්ම දේශනා කරන්න ඕන මමමයි කියලා හිතාන ඉතින් අනෙකෙකු කරනවා නම් කිපෙනවා, නොසතුටටපත් වෙනවා. උපාසිකාවන්ට බණ කියන්න ඕන මමමයි කියලා හිතාන ඉතින් අනෙකෙකු ඒ කාරණේ යෙදෙනවා නම් කිපෙනවා, නොසතුටටපත් වෙනවා. ඒ වගේම මටම භික්ෂූන් සත්කාර ගරුකාර සම්මාන කරනවා නම් හොඳයි. මමමයි ප්‍රධානියා, මටම ගරු කරනවා නම්, මටම සත්කාර සම්මාන කරනවා නම් හොඳයි කියලා හිතාගෙන ඉඳින් අනෙකෙකුට ඒ සත්කාර ගරුකාර සම්මාන ලැබෙනකොට කිපෙනවා, නොසතුටටපත් වෙනවා, සියුම් කෙලෙස් බැඳෙනවා. හරියට දූවිල්ල සියුම් රන් තලියක් වසාගෙන යනවා වගේ. ඒක වැහිලා යනවා වගේ කෙලෙස් වලින් බැඳිලා යනවා. ඒ වගේ මටම භික්ෂූන් වගේම භික්ෂුණීන් සත්කාර ගරුකාර සම්මාන කරනවා නම් හොඳයි කියලා හිතානින්දින් අනෙකෙකුට ඒ සත්කාර ගරුකාර සම්මාන කරන විටද තමන්ගේ හිත කිපෙනවා, නොසතුටටපත් වෙනවා. ඒ වගේම මටම උපාසකයන් සත්කාර ගරුකාර සම්මාන කරනවා නම් හොඳයි කියලා සිතාගෙන ඉඳින් අනෙකෙකුට කරනකොට කිපෙනවා, නොසතුටටපත් වෙනවා. මටම උපාසිකාවන් සත්කාර ගරුකාර සම්මාන කරනවා නම් හොඳයි කියලා හිතාන ඉඳින් අනෙකෙකුට කරනකොට තමන්ගේ හිතේ කිපීමත් නොසතුටත් ඇති වෙනවා. බලන්න පින්නතුනි සියුම් කෙලෙස් වලින් හිත වැහෙන විදිය. ඒ වගේම යම් කෙනෙක් හිතාගෙන ඉන්නවා මටම ප්‍රණීත සිව්පසය ලැබෙන්නේ නම් හොඳයි. අනේ මටම විතරක් හරි කොරෝනා වෛරසය නොහැදෙන්නේ නම් හොඳයි. ඔන්න ඔහොම සිතුවිලි ඇති වෙනවා අපිට. එහෙම හිතාගෙන ඉද්දින් අපිටම මේ කාරණේ වුණොත් අන් භික්ෂුවක් ඒවා ලබන විට අන් භික්ෂුවකට සිව්පසය මැනවින් ලැබෙන විට ආන්න කිපෙනවා, නොසතුටටපත් වෙනවා. බලන්න පින්නතුනි ඔය විදිහට පින්නතුනි අපි මේ ලෝකයේ නොයෙක් විදිහෙන් සිත දූෂණය කරගන්නවා, අපිරිසිදු කරගන්නවා, අපවිත්‍ර කරගන්නවා. අන්න ඒ අපිරිසිදු බව නිසා ඒ සත්වයා අප්‍රමාණව දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. පින්නතුනි මේ විදිහෙන් දැන් අපි මේ ගෙනාපු තලි ප්‍රයෝජනෙට අරගෙන අපේ ජීවිතේ වටිනා උදාහරණයකට අපි සිත යොමු කරලා බලමු. පින්නතුනි මෙම ලාමක අකුසල දුරු නොකොට ලාමක අකුසල් සියුම් අපේ හිතේ හටගන්න මේ අකුසල් දුරු නොකොට වනසෙනසුන්ගේ වාසය කරනවා. ගමින් ඊතා දුර සෙනසුනක වාසය කරනවා. අරණ්‍ය වාසය කරන්නේ. ඒ වගේම ඊතා දුර සේනාසනයක වාසය කරන්නේ. පිණ්ඩ පාතයෙන්මයි යැපෙන්නේ. ගෙපිලි වලින් පිඬු සිඟාමයි හැසිරෙන්නේ. පාංශකූලික චීවරමයි දරන්නේ.
රළු සිවුරුමයි දරන්නේ. බ්‍රහ්මචාරීහු දැන් යම් භික්ෂූන් වූ ඔහුට සත්කාර ගරුකාර මානන පූජන කරන්නේ නැතිනම් අන්න ඒ මානන පූජන නොකිරීම නිසා හරියට එයා ඊට හේතුව හැටියට සඳහන් කරන්නේ ඒ හිත තුල අකුසල් අපමණව පිරී ඇති බවයි. පිනතුනි අර රන් තලි දෙක අරගෙන ඒ රන් තලියක ගැරන්ඩි කුණක් බහලා තිබෙනවා. ඇතුලේ දාලා උඩින් රන් තලියකින් වහනවා. ඇතුලේ කුණු තියෙන නිසා ඕක විවෘත කළොත් කවුරුවත් එතන රැඳෙන්නේ නැහැ. හැමෝම අපිව අතහැර යනවා වගේ. අන්න ජීවිතයේ සැනසීම සුවේ ඇත්තේ නැහැ. ඒ නිසා ඔබ සෑම රාත්‍රියක්ම සුවෙන් නිින්දට යන්න, සුවෙන් අවදි වෙන්න, සිතේ සතුට පවතින්නට ඔබ කළ යුත්තේ මේ ලාමක අකුසල් දුරුකොට ගම් සෙනසුනෙහි වාසය කළත් කමක් නැහැ. ආරාධනාවන් පිළිගෙන දන් වැළඳුවත් කමක් නැහැ. ගෘහපතියන්ගේ චීවරාදිය පිළිගත්තත් කමක් නැහැ. හැබැයි ඔබේ චිත්තාභ්‍යන්තරය පිරිසිදු නම්, ඔබේ සිත නැමැති රන්තලිය දිදුලනවා නම්, බබලනවා නම්, ගුණ සුවඳින් පිරීලා නම්, ආන්න හරියට රන්තලියකින් රස මස උලෙන් යුතු බුජුණක් විවෘත කරනකොට ඒ වටා හැමෝම රැස්වන්නා වගේ ඔබේ ගුණ සුවඳ වටා මිනිසුන් එකතු වෙනවා. මේ විදිහින් සරියුත් මහරහතන් වහන්සේ මේ දේශනාව කළාට පස්සේ මුගලන් මාහිමියෝ උපමාවක් දේශනා කරනවා. මේ දේශනාව අහගෙන ඉඳලා උන්වහන්සේට උපමාවක් මතක් වෙනවා. බලන්න භික්ෂූන් අතර ඇතිවෙන මේ බොහොම වටිනා සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය නිසාම ඇතිවෙන මේ වටිනා වූ ධර්ම කාරණාව. එහෙමත් නැතිනම් මේ ඒකාරාශී වීම නිසා ඒ ඇත්තන් තුල ඇතිවෙන්නා වූ මේ ධර්මයේ පිළිබඳව ඇතිවන්නා වූ මේ අවබෝධය කොයිතරම්නම් වටිනවද? මුගලන් මහරහතන් වහන්සේ විට උදාහරණයක් පැහැදිලි කරනවා. සාරිපුත්තයන් වහන්සේ මට හොඳ උදාහරණයක් මතක් වුණා. ඔබ වහන්සේ මේ ධර්ම කරුණු ටික විස්තර කරනකොට මම දිනක් පිණ්ඩපාතේ වඩිනකොට මේ සුභාසිතේ නිසා සතුටු සිතටපත් වෙච්ච වුණෝන් එකිනෙකනා බොහෝම මේ උපමාවත් සිහිපත් කරමින් එකිනෙකනා බොහොම සතුටින් විස්තර කරනවා. මම දිනක් රජගහ නුවර පිඬු පිනිස වැඩම කළා. මුගලන් මහරහතන් වහන්සේ දාන් කරන උන්වහන්සේ දිනක් මේ රජගහ නුවර පිණ්ඩපාතේ වැඩම කරන විට සාමීති කියන රියදුරු පුතා, සාමීති කියන්නේ රියදුරුගේ පුතෙක්, මේ සාමීති කියන පුතා නිම්මලල්ලක්, ඒ කියන්නේ රෝදයක්, චක්‍රයක් සකස් කරමින් හිටියා. ඔතනට පැමිණියා පණ්ඩු පුත්‍ර කියලා ආජීවකයෙක්. මමත් පිණ්ඩපාතේ වඩින වෙලාවේ නිම්මලල්ල සකස් කරගෙන හිටපු තැනට පැමිණියා පණ්ඩු පුත්‍ර කියලා ආජීවකයෙක්. මේ පණ්ඩු පුත්‍ර ආජීවකයා නිම්මලල්ල සකස් කරන සාමීති පුතා දිහා බලාගෙන ඉඳලා එකපාරම සිනහ පහල කළා. ඇයි මේ චක්‍රය? පණ්ඩු පුත්‍ර ආජීවකයා හිතනවා මේ කොටස කපන්න ඕන. එතකොට සාමීති පුතා ඒ කොටස කපනවා. දැන් අනිත් පැත්ත හරවන්න ඕන. එතකොට සාමීති පුතා අනිත් පැත්ත හරවනවා. අර සිත තමන් හිතන දේම කරන නිසා සිනහාවක් පහළ වුණා. අන්න ඒ වගේ අපේ හිත දිහා බලාගෙන ඉඳලා අපේ හිත තුල පවතින අකුසල් හොඳට දැකලා සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව කළා කියලා හිතේ සතුටක්, සොම්නසක්, ප්‍රීතියක් ඇති වුණා වගේ සියලු භික්ෂූන් මේ සුභාෂිතය, මේ සරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්‍රඥාන් අතර අග්‍රස්ථායි වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, 이르දිමතුන් අතර අග්‍රස්ථායි වූ මුගලන් මහරහතන් වහන්සේ අතර ඇතිවෙන මේ සුභාෂිතය සෑම භික්ෂූන්ම ඔවුනොවුන් සතුටු සිතින් පිළිගත්තා. පින්නතුනි, ඔබත් ඔබේ දිවියෙහි මේ පාපී අකුසල් සියුම්ව අපි ජීවිතේ පුරා නොයෙක් විදිහෙන් පීඩාවට පත්ව තිබෙනවා. නොයෙක් විදිහෙන් අකුසල සිතුවිලි සමග අපි ජීවත් වෙනවා. නොයෙක් පාපී අකුසල් අපේ සිත්වලට ඇවිල්ලා පීඩාවට පත් වෙලා අපි නොයෙක් විදිහෙන් වෙහෙසටපත් කරනවා. ඔබට දැන් කොතෙක් වෙහෙස ඇද්ද? ඔබේ සිත්වල පහළ වෙලා ඇති
පාපී අකුසල් ගලවා ඉවත් කරන්න, බැහැර කරන්න. ඔබත් මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨයෙකු වන්නට, කෙලෙස් ඇති වුවත් ඒ කෙලෙස් සමග වාසය කරමින් ඒ කෙලෙස් දුරු කරන්නට, හරියට මලකඩ කාපු තලියක් ගෙනල්ලා රන් තලියක් බවට පත් කරගන්නට. එහෙමත් නැතිනම් ගෙනවාවා වූ රන් තලිය රන් අයුරින්ම පවත්වා ගන්නට ඔබ වීරිය කරන්නේ නම් ආන්න ඒ වීරිය ඔබට මේ වෙසක් මංගල්‍යයක් බවටම පත් වෙනවා. එවිටයි ඔබට නියම වෙසක් මංගල්‍යයක් බවට පත්වන්නේ. මේ වෙසක් පුන් පොහොය දවසේ ඔබේ සිත් සතන්ද හරියට රන් තලියක් ලෙසින් බබලන, දිදුලන, කිරණ විහිදෙන, විචිත්‍රත්වයෙහිම පිරුණු මුළු මහත් ලෝකයේම සැනසුමට පත් කරන තරම් වටිනා උතුම් සිතුවිලිම විහිදුවන්න. හරියට එදා මේ බුදු තෙමගුල දවසේ මුළු මහත් ලෝකයේම සැනසුමට පත් වූවාක් මෙන් ඔබේ සිත්වලින් ගලාගෙන යන මෙත්, කරුණා, මුදිතා ආදී උතුම් ගුණ සුවඳම දියුණු කරන්න. එයයි ඔබට වෛරසයෙන්ද මිදෙන්නට ඇති එකම මඟ. ඔබේ සිත් සතන් සතුටින් පවත්වා ගන්න. එවිට ඔබට සුබ වෙසක් මංගල්‍යයක් වේවි. ඒ උතුම් සිත් වලින් බබලන, සිත් වලින් විචිත්‍රවත්ව බබලන්නා වූ වෙසක් මංගල්‍යයක්ම වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි පුණ්‍යවන්තෝ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ සෞදි අරාබියේ සේවයෙන් යුතු DSIA විනීතා කුමාරී පින්වත් මහත්මිය. ඇයගේ සත් අරමුණු අතර යුද හමුදාවේ සේවයෙන් යුතු ඩී සුමිත් ජයලත් ආදරණීය පුතාට නිදුක් නිරෝගී චිරජීවනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම කුවේට්හි සේවයෙන් යුතු ඩී ආශා සඳමාලි දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම ඩී තක්ෂිලා මදුහන්සී දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් මේ උතුම් අසිරිමත් වූ සදහම් දේශනය සිදු කරන බව සිහිපත් කොට තිබෙනවා. සෙසු අරමුණු අතර නීතා කුමාරී මහත්මියගේ නමින් පරලොව සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් ඇයගේ සත් අරමුණක්. ඒ වගේම කුසුම් රෝහණ හඳපාංගොඩ මහත්මාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ සත් අරමුණක්. නීතා කුමාරී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියන සිතුවිල්ලත් දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්ම අවබෝධය පිණිස අපිටද ආශිර්වාද කරනවා. අපිත් ඒ උතුම් ආශිර්වාදයේ මෙත් සිතින් අනුමෝදන් වෙනවා. ඒ වගේම කොරෝනා උවදුරින් විපතටපත් සියලු ලක්වාසී ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන සෞදි අරාබියේ සේවයෙන් යුතු DSIA විනීතා කුමාරී පින්වන්ත මහත්මියගේ ඒ සත් සිතුම් පැතුම් සඵල සමෘද්ධිමත් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වෙසක් පුර 15ක පොහෝ දිනේදී වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මෙම සුමුදුරු ධර්මානුශාසනාව ප්‍රචාරය කිරීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සෞදි අරාබියේ සේවයෙන් යුතු DSIA නීතා කුමාරී මහත්මියයි. එතුමියට
සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ වන අතිපූජනීය කොටගම්වැල්ලේ සරණදෙස්ස ස්වාමීන් වහන්සේටත් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 8යි 57 57 13 දුරකථන අංකයට 071 8යි 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.